ඔබේ ආයු වැඩේවා, ඔබ නිදුක් වේවා, ඔබ නිරෝගී වේවා. ඒ තමයි ප්‍රාර්ථනය මේ COVID-19 වසංගතය ලොවෙන් තුරන් නොවී පවතින මේ මොහොතේදී. ඔබට නිකන් හිතෙන්නේ නැද්ද? පහුගිය ඡන්දවල තිබිච්ච මැතිවරණ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශන මේ දිහා බැලුවම අපි ජීවත් වෙන කොයිතරම් සුන්දර රටකද කියලා. සාමය, සමෘද්ධිය, නිල්ල පිරුණු මෙහෙව් රටක නේද අපි ජීවත් වෙන්නේ. විතරක් නෙවෙයි, පහුගිය මැතිවරණ කාලෙදී අපි අහපු විශේෂණ පද විරුද්ධ නාම දිහා බැලුවෙන් පස්සේ කොයිතරම් හොඳ මිනිස්සු පිරිසක් එක්කද අපි ජීවත් වෙන්නේ. අවංක, බුද්ධිමත්, උගත්, විනයගරුක තවත් ඕනතරම් ඔබට මතක් වෙයි. හැබැයි මේ සියලු දෙනා අද එක තැනකට ඇවිත් ඉන්නවා කියලා අද මව්බිම් පුවත්පත කතුවරයා සඳහන් කරනවා. මව්බිම් පුවත්පතේ කතු වැකිය ලියමින් දැන් මේ සියලු දෙනා අතරින් එක්කෝ ජයග්‍රාහකයන් සහ පරාජිතයන් කියලා ඉන්නවා. ජයග්‍රාහකයන්ට අපි කියනවා മന്ത്രിවරු කියලා. മന്ത്രിවරයාද නායකයෙකි. ඇමතිවරයාද නායකයෙකි. පළමු පුරවැසියා රටේම නායකයාය. හෙට දවසේ මේ රට කරවන්නට බාර දී තිබෙන්නේ මේ නායක පරපුරටය. අද පටන් මොවුන් ක්‍රියා කළ යුතුව තිබෙන්නේ දේශයේ, ජාතියේ නායකයන් වශයෙනි. ඔවුන් කටයුතු කළ යුතු වන්නේ අද පටන් මේ දේශයේ, මේ ජාතියේ නායකයන් වශයෙනි. මෙහිදී පක්ෂය දෙවැනි කොට රට පළමු කොට සිහියේ තබාගත යුතුය. නොනගතය හමාරයි මැයින් මව්බිම කතුවරයා සඳහන් කරන්නේ නොනගත කාලය හමාරය. සුබ නැකතින් වැඩ අල්ලා ගනුදෙනු කරන්නට කාලය එළඹ තිබේ. හෙට 12 වනදා මහනුවර මගුල් මඩුවේදී නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දෙයි. ඉතින් මේ උදා වී තිබෙන්නේ නොනගතයේ නිමවුණු වැඩ කරන කාලය. සංක්‍රාන්ති කාලය ඉවරයි, අපල කාලය ඉවරයි. දැන් වැඩ කරන කාලය උදා වී තිබෙන්නේ. වැඩ කරන රටක් ගොඩනගන්න නම් ඔබ කැප වුණේ වැඩ කරන්නත් සූදානම් වෙන්න ඕනේ ඔබ සහ මා. අපි අද අගෝස්තු මාසේ 11 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් විමසන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංචු මාතෙක් ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. නොනගතය හමාරයි කියලා මව්බිම කතුවරයා සඳහන් කරද්දී ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පුවත්පත් නිවේදනයක් මාධ්‍යයට නිකුත් කළා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සුතිය පළ කරමින් එහිදී අග්‍රාමාත්‍යවරයා කියනවා මේ එළඹ තිබෙන්නේ වැඩ කරන කාලයයි. ඓතිහාසික රාජධානි 4කට උරුමකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට මහමැතිවරණයට ඉදිරිපත් වූයේ මගේ දේශපාලන ජීවිතයේ ඉතා අසීරු හා අභියෝගාත්මක මොහොතකදීය. 2015 මහමැතිවරණයේදී මා කෙරෙහි තිබූ අසීමිත විශ්වාසය මෙවර 2020 මහමැතිවරණයේදී වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරමි කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. මට පැවරී ඇත්තේ බහරදූර වගකීමක් බව හඳුනා ගනිමින් මැතිවරණ පොරොන්දු සියල්ල අපේ ආණ්ඩුව ඉටු කරනවා. පක්ෂපාත ભેද ඉවතලා සමගයේ දායකත්වය ලබා දෙන්න රට සුරක්ෂිත කර සංවර්ධනය කිරීමේ වගකීම අපි බාර ගන්න ලෑස්තියි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. අද දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත ඡායාරූප සහිතව මේ වාර්තා කර පෙන්වන කාරණාව තමයි දිවුරුම් දීමෙන් පසුව අගමැති මහා සංඝරෝහණේ ආශිර්වාද ලබයි කියලා පුවත්පත් පිටුවක් පුරා ඡායාරූප පළ කරනවා. කැලණි විහාරස්ථානයේදී දිවුරුම් දීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ගංගාරාම විහාරස්ථානය, ඊට පස්සේ නාරහෙම්පිට අභයාරාමය, ඊට පස්සේ සුනේත්‍රා දේවී පිරිවෙන, බෙල්ලන්විල රජමහා විහාරය මේ ආදී ස්ථානවලට ගිහිල්ලා මහා සංඝරෝහණේ ආශිර්වාද ලබා ගත්තා. ඒ පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරනවා 5 වෙනි පිටුවේ දිවුරුම් දීමෙන් පසු අගමැති මහා සංඝරෝහණේ ආශිර්වාද ලබා ගනී කියලයි දිනමින පුවත්පත මේ කාරණාව මේ පුවත වාර්තා කර සිටින්නේ. මෙතනදී මහා සංඝරෝහණ දක්වපු අදහස් විශේෂයෙන්ම ජාතික පුවත්පත් කිහිපයක් අවධාරණය කර තිබුණා. ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ සඳහන් කර සිටියේ විනයගරුක රටක් හැදීමේ වගකීම මේ මොහොතේදී රටේ අගමැතිතුමාට, ජනාධිපතිතුමාට තිබෙනවා කියලා. ඊළඟට ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් සඳහන් කර සිටියේ නුගේගොඩින් එදා ආරම්භ වූ බලපෙරළිය ලොවක් මවිත කර තිබෙනවා කියලා. රට ඉදිරියට ගෙන යන ජනපති සහ අගමැතිට ශක්තිය ප්‍රාර්ථනා කරනවා කියලා උන්වහන්සේ සඳහන් කළා. මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කර සිටියේ රට එක්සේසත් කළ නායකයාට රට ඉදිරියට ගෙන යන්න ජනවරම ලැබිලා කියලා සඳහන් කර සිටියේ. කොහොම වුණත් අද අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා රාජකාරී ආරම්භ කරනවා සුබ මොහොතින් කියලා ධනුෂ්ක ගොඩකුඹුර දිනමින පුවත්පතට වාර්තා කරන ප්‍රසාද්. අල්ලේගහ මන්දිරයේදී පෙරවරු 10 තිර තමයි අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා 4 වෙනි වාරට දියුරුම් දීලා සිය රාජකාරී කටයුතු ආරම්භ කරන්නේ සුබ මොහොතින්. අතන දැන් දිනුෂ් කිව්වා වගේ දැන් අගමැතිතුමා කිව්වා දැන් මේ තියෙන්නේ එළඹ ඇත්තේ වැඩ කරන කාලයයි. නොනගතේ ඉවරයි. මොකද අපි දැක්ක 2005
ජනමරම ලැබුණු අවස්ථාවේදී ඒකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලීමක් කරා. ජනමරම දුන්නේ යුද්ධයෙන් රට බේරා ගැනීම සඳහා සහ රට ශීඝ්‍ර සංවර්ධනයක යොමු කිරීම සඳහා. එහිදී මම හිතන්නේ සියලුම දෙනා මුළු රටම ඔබට මතක ඇති කොටිනායක ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව මුළු රටම මම හිතන්නේ සතුටු වුණා. ඒ කියන්නේ රටම එකතු වුණා. එක මිටකට ආවා. රටේ සංවර්ධනය වෙනුවෙන් යුද්ධය පරාජය කළා. එවැනිම අභියෝගයක් තමයි යලිත් උදා වෙලා තියෙන්නේ. කොරෝනා වසංගතයෙන් පසුව රට සංවර්ධනය කිරීම, මේ වගේම පසුගිය අවුරුදු 5 තුල රටේ සංවර්ධනය අඩාල වුණා. නැවතත් රට සංවර්ධනය කිරීම, රටේ ආර්ථිකය නැන්වීම, දේශීය සම්පත් ආරක්ෂා කිරීම, රැකිරක්ෂා ප්‍රශ්නය විසඳීම, රටේ විශේෂයෙන්ම අර විකුණන්නගේ රාජ්‍ය ආයතන නැවත රැකගෙන ඒවා රටේ සංවර්ධනයට යොමු කිරීම, ජාතික සම්පත් වර්ධනය කිරීම, මේ සියලුම කාරණා මම හිතන්නේ ඒ එක අභියෝගයකට ලඝු වෙලා තියෙන මේ සේරම දේවල් ඉටු කරන තමයි සෞභාග්‍ය දැක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළා. ඉතින් මේ සඳහා මම හිතන්නේ ජනමරම ලැබිලා තිනවා. දැන් අපි කතා කරන්න ඕනේ, දැන් වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරලා පෙන්වන්න පුළුවන් ජනාධිපති සාගමති කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ දක්ෂ ඇමති මණ්ඩලයක් හිටපත් කරේ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ වැඩ කරන්න. මේ සඳහා මම හිතන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට දායක වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔවුන්ගේ විවේචන වැදගත්, රට යහමඟට ගන්න, ආණ්ඩුව යහමඟට ගන්න. ඒ වගේම ජනතාවටත් තියෙනවා දැඩි විමසිල්ලෙන් ඉන්න ආණ්ඩුවට හරි මඟ පෙන්වන්න. මම හිතන්නේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ අගමැතිතුමාම කියනවා දැන් වැඩ කරන කාලේ එළඹ ඇති කියලා. මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම අර සමහර මන්ත්‍රීවරුන් ගැන මම හිතන්නේ ඉදිරියේදී කතා කරන්න පුළුවන් අපිට නේද? ඔව්. ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහත්මයා නැවත වැඩබාරගත් අන්දම එතුමා පත්වෙච්ච බව සඳහන් කරනවා. 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වෙච්ච ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වශයෙන් ගාමිණී සෙනරත් මහත්මයා පිළිබඳව දිනමින පුවත්පත සඳහන් කරනවා. ඒත් එක්කම මේ ඊළඟ කාරණාව තමයි අවධානයට ලක්වෙන කැබිනට් මණ්ඩලය පත්වීම, අමාත්‍ය මණ්ඩලය පත්වීම. දුන්න දුනුගමුවේ, ඊතල කිතල ගමුවේ, රාළමී ගමුවේ, මුවෙක් ඇඬුවයි සබර ගමුවේ කියලා නේ කිව්වේ. දුන්න තියෙන්නේ දුනුගමුවේ, ඊතල තිබුණේ කිතල පිටියේ. එහෙම නැත්නම් දුන්න දුනුගමුවේ, ඊතල කිතල පිටියේ තිබුණේ. ඊට පස්සේ රාළ ඉන්නේ මී ගමුවේ. හැබැයි මුවා අඬන්නේ සබර ගමුවේ. මුවා දඩයන් කරගන්න නම් රාළට සිද්ධ වෙනවා අර කියපු විදියට කිතල ගමුවේ, දුනුගමුවේ ඔය ඔක්කොම තැන් වලට ගිහිල්ලා වැඩ කරගන්න. මේක තමයි සාමාන්‍යයෙන් තිබිච්ච අමාත්‍යාංශ බෙදිල්ල. හැබැයි මේක වෙනස් විදියකට සිද්ධ වෙනවා, විද්‍යාත්මක විදියට, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම විද්‍යාත්මක විදියට සිද්ධ වෙනවා කියන කාරණාව ඊයේ ගැසට් නිවේදනයක් මගින් නැවත වතාවක් තහවුරුනේ. නැත්නම් එහෙම ආරම්භයක්, පූර්වාදර්ශයක් ආරම්භයක් ලබා දී තිබෙන බව අද දිනමින පුවත්පතත් ජාතික පුවත්පත් බොහොමයකත් ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. දිනමින ඒක වාර්තා කරන්නේ අමාත්‍යාංශ 28යි අති විශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කෙරෙහි රාජ්‍ය අමාත්‍යාංශ 40යි. අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අභිනව ආණ්ඩුවේ අමාත්‍ය ව්‍යුහය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා. අමාත්‍යවරු දියුරුම් දෙන්නත් කලින් මේ විදියට අමාත්‍යාංශ ගැසට් කිරීමේ පූර්වාදර්ශය මීට කලින් අපිට සුලභ අත්දැකීමක් නෙවෙයි. මේක නවදේශපාලන සංස්කෘතියක ආරම්භයක් විදියට සමාජ මාධ්‍යවලත් කතාවට ලක් වෙලා තිබුණා. අර බයියොයි ටොයියොයි අතර විවිධ අදහස් පළ වෙනවා වුණත්. ඒ සම්බන්ධව තියෙනවද දිනස? අජිත් අලහකෝනුත් මේ සම්බන්ධයෙන් අද අරුණ පුවත්පතට වාර්තා කර තිබුණා. ඒ අනුව ජාතික පුවත්පත් කිහිපයක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. අමාත්‍යාංශ 28යි රාජ්‍ය අමාත්‍ය 40යි. හැබැයි මේ අතරේ අධ්‍යාපනයේ රාජ්‍ය අමාත්‍යවරු 4ක් ඉන්නවා. දැන් අද ලංකාදීප පුවත්පතත් මේ කාරණාව සඳහන් කරලා තිබුණා. ජාතික පුවත්පත් බොහොමයක තිබුණා. කැබිනට් ඇමතිවරු 28 දෙනා අතරට ඉන්නවා රාජ්‍ය ඇමතිවරුන්ට විවිධ විෂයන් පැවරෙනවා. අධ්‍යාපනයේ රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක්, නාගරික සංවර්ධන, කර්මාන්ත, වැවිලි අමාත්‍යාංශ වලට රාජ්‍ය ඇමතිවරු 3 දෙනෙක් පත් වෙනවා. පුරාවිද්‍යාව ආරක්ෂක අමාත්‍යාංශයට, පොලිසිය අභ්‍යන්තර රාජ්‍ය අමාත්‍යාංශයට, සංස්කෘතික අරමුදල මුදල් අමාත්‍යාංශයට, ඒ වගේම අද තවදුරටත් ජාතික පුවත්පත් වාර්තා කරන කාරණා දිහා බැලුවයින් පස්සේ විශේෂයෙන්ම සෑම අමාත්‍යාංශයකම කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා පිටුව ඇති ජාතික කාර්යසාධක බලකායට, එවැගේම සුරක්ෂිත රටක්, විනයාරක්ෂක සමාජයක් ගොඩනැගීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, COVID-19 අමාත්‍යාංශ කාර්යසාධක බලකාය, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වගේ මේ පත් කරපු ජනාධිපති කාර්යසාධක බලකායන් සියල්ල එක්ක මේ අමාත්‍යාංශ ඍජු සම්බන්ධීකරණයක් පවත්වා ගන්නට ඕනේ. ඒ වගේම මෙතෙක් කලක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලෙස අමාත්‍යාංශ දෙකක් පැවතුනත් නව ඇමති මණ්ඩලය යටතේ උසස් අධ්‍යාපන විෂයද අධ්‍යාපන අමාත්‍යාංශයට එමෙ නැත්නම් අධ්‍යාපන විෂයට යටත් කර තිබෙනවා.
මේ අනුව තමයි ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ කියලා අමාත්‍යාංශයකුත් පිහිටු වෙන්නේ කියලා අද ජාතික පුවත්පත් වාර්තා කර සිටිනවා. මොකද කාලයක් තිස්සේම තිබුණා මේ විද්‍යාත්මකව අමිති මණ්ඩලයේ නම් කරන විෂයන් බෙදන්න කියලා ඉල්ලීමක්. මොකද අපි දැක්ක දැන් පහුගිය අවුරුදු 5 කාලය තුලදී තිබුණා එක අමාත්‍යාංශයක් උසස් අධ්‍යාපන සහ මහා මාර්ග කියලා. එතකොට දැන් සමහර කිව්වා විශ්වවිද්‍යාල ළමුන් පාරේ උද්ඝෝෂණය කරනකොට ඒ අමාත්‍යාංශය ගැලපෙනවා කියලා. ඒක උසස් අධ්‍යාපන හා මහා මාර්ග. මේ වගේ. එතකොට වනජීවි වන සම්පත් බෙදලා තිබුණා. එතකොට වනජීවි අලියයි තියෙන වනජීවි වන සම්පත් තියෙන වෙන තැනක. එතකොට වනජීවි අමාත්‍යාංශයට කැලෑව අයිති නැහැ. එතකොට අලිවට ගහන ගියාම ප්‍රශ්න මතුවෙනවා. මං ගන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න හුඟක් තිබුණා. මොකද ප්‍රශ්න විසඳන්න ගියාම එක එක අමාත්‍යාංශ තියෙන එක එක තැන. එතකොට මේ වගේ අවසර ගන්න ගියාම ලොකු ප්‍රශ්න එනවා. ඒ නිසා මම හිතන්නේ විෂයානුබද්ධව මේවා වෙන් කිරීම ඉතාමත් වැදගත්. ඒක කරලා තියෙනවා. අමිති මණ්ඩලයේ දියුරුම් දෙන කලින් මේ වෙන් කිරීම ඉතාමත් වැදගත්. මම හිතන්නේ රාජ්‍ය අමාත්‍යවරු දැන් රාජ්‍ය අමාත්‍යවරු වැඩි උනායි කියලා ප්‍රශ්නයක් නෑ. මොකද සාමාන්‍යයෙන් දිනුවස දැන් රටක දැන් අපේ ලංකාව ගත්තම ප්‍රධාන විෂයන් තියෙනවා 40 ගණනක්. ඒ 40 ගණනටම කැබිනට් අමාත්‍යවරුන් පත් කරන්න බෑ. දැන් 30 තිබිලත් 28කට ආදර්ශයක් ලබා දෙලා තියෙනවා අඩු කරලා. එතකොට යම් ආකාරයකට රාජ්‍ය අමාත්‍යවරුන් වැඩි බලතල දෙන්න ඕනේ. ඒක ඔවුන් පත් කරන්න ඕනේ. ඔවුන්ට යම් අධ්‍යාපනයේ කොහොම විශාල පරාසයක් තියෙනවා. උසස් අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයේ පාසල් තියෙනවා. පාසල් එතකොට 15000ක් පමණ තියෙනවා. ජාතික පාසල් තියෙනවා. ඒක මේ සියලුම දේවල් තියෙනවා. පාසල් වල ක්‍රීඩා වෙනම තියෙනවා. එතකොට මේ සියලුම දේවල් වලට පත් කරන්න ඕනේ. ඒ අධීක්ෂණය කරනවා. එතෙන්දී අධ්‍යාපනයේ රාජ්‍ය අමාත්‍යවරුන් විෂයන් 4කට බෙදුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අමාත්‍යවරු වැඩි උනායි කියලා හිතන්න. මොකද වැඩේ වෙන්නත් ඕන. අවම විදියට වැඩේ කරන්නත් ඕන. ඒ නිසා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. මම හිතන්නේ විද්‍යානුකූලව බෙදීම මම හිතන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත්ත ඉතාමත් වැදගත්ම තීන්දුවක්. 150ක් විතර පත් වුණාට පස්සේ එයින් 28කට ඇමතිකම් දෙනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි දේශපාලනයේදී. අද අරුණ කතුවකිය මේ මොහොතේම මතක් කරන්න සුදුසුයි කියලා හිතනවා. දැන් മന്ത്രി ඊළඟට ඇමතිකමක් ඕනේ. ඊයේ පෙරේදා පතු පොදු පෙරමුණේ മന്ത്രിවරු ඇතමෙකුද ඇමතිකමක් ලබා ගන්න අල්ලන මේ අඩව්ව ජනාධිපතිවරයාට මල වදයක් වී තිබෙන බව දැනගන්නට ඇත. ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි කැබිනට් ඇමතිවරු 30 දෙනෙකු පමණි. හැබැයි ජනාධිපතිතුමා තීරණය කරනවා 28කට මේක සීමා කරන්න. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි යටතේ මහින්ද රාජපක්ෂට අඩු සැලකිලි ලැබූ බව කවුරුත් දන්නා කරුණකි. එහිත් තමන්ට බුද්ධ ශාසන මාත්‍යාංශය දුන්නත් ධර්ම සංගායනාවක් හරි තියලා උඩට එන හැටි තමන් දන්නේයි මහින්ද වරක් කියා තිබුණි. මේ මමගේ වචන නොවේ අරුණ කතුවරයාගේ වචන. තමන්ට හොඳ ඇමතිකම් අවශ්‍යයි පොදු පෙරමුණේ මන්ත්‍රීවරු නාහින් ඇඳීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ දුර්වලකම්ය. මේ නිසා ඔවුන්ගේ කඳුළු පිසීමට පෙර ජනාධිපතිවරයා දෙවරක් තුන්වරක් නොව කිහිපවරක්ම කල්පනා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේ නොවුනහොත් හෙට පොදු ජන පෙරමුණට ඡන්දය දුන් අයට පමණක් නොව මුළු රටටම අඬන්නත් සිදුවනු ඇත කියලා සඳහන් කර සිටිනවා. කාරණයක් මතු කරේ. මොකද දැන් අපි දන්නවා දැන් සායනිකපත් වීමේ කලාව තියෙනවා. සායනිකපත් වෙන හරි අමාරුයි සමාජයට. එතකොට මන්ත්‍රීවරයෙක් වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන විශාල වගකීමක් වරප්‍රසාදයක් තියෙනවා. ඒ වරප්‍රසාද සහ වගකීම තුල ඔහුට පුළුවන් විශාල කාර්යභාරයක් කරන්න. පාර්ලිමේන්තුව හරණ ගන්න පුළුවන්, විෂය බාර අමාත්‍යවරුන් ප්‍රශ්න කරන්න පුළුවන්, ප්‍රදේශයේ ප්‍රශ්න ගේන්න පුළුවන්. ඒ මන්ත්‍රීවරයෙකුට. එතකොට මේ මන්ත්‍රී ධූරෙන් සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒක රාජ්‍ය අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් ගත්තොත් 1977 ඉඳන් 89 පාර්ලිමේන්තු මහමැති වෙනකම් මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. නමුත් ඔහු සමාජය තුළ ක්‍රියාකාරීක විදිහට ඉඳලා තමයි ජනගෝසා පාදයාත්‍රා ජනසටහන නිර්මාණය කරලා 94 බලපෙරළියට පොදු ජනසත් පෙරමුණ ජයග්‍රහණය කරන්න පාර කපන්නේ. එතකොට ඔහු කරලා තියෙනවා. ඔහුට මන්ත්‍රී දුරක් නැතුවත් ඔහු ඉඳලා තියෙනවා. ඒ නිසා මම එදා ඒකයි කිව්වේ මේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහින්ද රාජපක්ෂ මහත්මයා ගැනුණු ලියවුණු පොත්පත් කියවනවා නම් ඉතා වැදගත්. මොකද ඔහු ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් ඉඳන් මේ මට කැලණි විහාරයේ පැත්තෙත් ආරංචි ලැබුණා. දිනුස්ස සමහරව කියනවලු ඉතින් ඇමතිකමක් ඕනේ ඉතින් වැඩක් කරන්න කියලා. එහෙම සමහර මන්ත්‍රීවරු කියලා තියෙනවා. මේ ආධුනික මන්ත්‍රීවරු දැන් සමහර මන්ත්‍රීවරු අවුරුදු 5 කියන්නේ වාර 3-4 ඉඳලා තියෙනවා කැබිනට් ඇමතිකම් නැතුව. එහෙම ඉඳලා තමයි උන් ලබා ගන්න. ඒ නිසා ආපු ගමන්ම එහෙම බලාපොරොත්තු වෙනවා තමන්ට ලැබුණු දෙයින් වැඩක් කරලා පෙන්නන්න කරන්න පුළුවන් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දක්වා මම දැන් නිහතමානී වෙලා මේ වැඩේට මේ රට ගොඩනැගීමේ වැඩේට දායක වෙන එක අපි තාමත්ම කාර්යක වෙලා සිටිනවා. දිනමින පුවත්පතට යනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත හැටියට වාර්තා කරන්නේ මහින්ද අලුත්ගෙදරගේ වාර්තාවක්. ඒ තමයි රජයේ ණය කෝටි 12800කින් අඩු කරගනී කියලා වාර්තා කර සිටින්නේ. ඒ අනුව පසුගිය මේ මාසයේ වන විට රුපියල් බිලියන 14,024.7ක්ව පැවති මෙරට ණය ප්‍රමාණය මේ මාසයේ අවසන් වන විට රුපියල් බිලියන 13,895.9ක් දක්වා අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙනවා. කොහොම වුණත් මෙහිදී රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය බිලියන 7,217.7 සිට රුපියල් බිලියන
381.4 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 සිට රුපියල් බිලියන 6,514.5 දක්වා අඩු කර ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා කරමින් අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ තවත් පුවත් තියෙනවා. ගැටලු විසඳලා නැහැ. ජාතික ලයිස්තු අර්බුද තවත් තියෙනවා. යලිත් අපි උදේ පත්තර සිරස්සල අතර එළිවෙන්න කලින් එළිදරව් කරන සූදානම්. අද අරුණ පුවත්පත කියනවා මර්වින්ගේ පුත් මාලක අල්ලන්න පොලිසියේ නිවසට පනි වාර්තාව ගෙනෙන්නේ හේමන්ත ලියනපතිරණ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මිල්ලා තර්ජනය කිරීමේ චෝදනාව මත හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් පිරිසක් 10 වෙනිදා ඊයේත් පස්වරුවේ සහ පෙරවරුවේ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. මර්වින්ගේ පුත් මාලක අල්ලන්න පොලිසියේ නිවසට පනි පොලිසියට අල්ලගන්න බැරි වෙච්ච අය ඉන්නවා. අධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කරගන්න බැරුව කුරුණෑගල පොලිසිය ඉන්නවා. කුරුණෑගල පොලිසියට කොන්දක් නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර බව අද මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ රවින්දු සූරියබණ්ඩාර. කුරුණෑගල පොලිසියට කොන්දක් නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. කුරුණෑගල අර බුවනක හෝටලේ වෙන්න පුළුවන්. මෙන්න තා බුවනක බාහු රජ සමයට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ගොඩනැගිලි සංකීර්ණ විවෘත කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට තවමත් කුරුණෑගල පොලිසියට බැරි වෙලා තියෙනවා. කුරුණෑගල පොලිසියට කොන්ද පර නැහැ කියලා ඒකයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊයේ අධිකරණයේ සඳහන් කර සිටින්නේ. ඒ වගේම මේ දිනවෙන පුවත්පත වාර්තා කරන කුරුණෑගල ගොඩනැගිලි සිද්ධියේ නගරාධිපති ඇතුළු 5 දෙනාට විදේශගත වීම තහනම්. කුමුදු හෙට්ටිආරච්චි වාර්තා කරනවා. සැකකරුවන් 5 දෙනා 13 වෙනිදාට පෙර අත්අඩංගුවට ගන්න කියලා වැඩබලන පොලිස්පතිගේ නියෝගයක් නිකුත් වී තිබෙන බව ගායන් කුමාර වීරසිංහ වාර්තා කරනවා. ඒ වගේම අරුණ පුවත්පතේ 16 වෙනි පිටුවේ තිබිච්ච වාර්තාවක් තමයි නිහඬ විරෝධතාවක් තිබුණලු. ඒ තමයි අරුණ පුවත්පත 16 වෙනි පිටුවේ වාර්තා කරනවා. ඊයේ කුරුණෑගල නිහඬ විරෝධතාවක් තිබුණා. කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝගයට එරෙහිව තමයි මේ නිහඬ විරෝධතාව පැවැත්වෙන්නේ. බලන්න මේක ඡායාරූප සහිතවම අරුණ පුවත්පත වාර්තා කරලා තිබුණා සම්පත් සෙනවිරත්න. මේ අතර අද ලංකාදීප පුවත්පතත් සඳහන් කරපු කාරණයක් තමයි මේ රෝම කූපයකටවත් හානි වෙන්න නොදෙන කතාව ගැන විමර්ශනයක් කරන බව ඊයේ අධිකරණයේදී සඳහන් කර තිබෙනවා. එහෙම හැංගෙන්න සහාය දීම ගැන වෙනම පරීක්ෂණයක් කරනවා කියලා ලංකාදීප පුවත්පතත් වාර්තා කර තිබුණා. ඒ අනුව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහත්මයා කුරුණෑගල මහේස්ත්‍රාත් තුමා හමුවේ කියා සිටියේ ඒ කාරණාව ගැනත් වෙනම පරීක්ෂණයක් කරනවා කියලා. මම දැන් මෙතනදී නගරාධිපතිට වාක්‍යයක් තියෙනවා. දැන් ඔහු නිරෝධී නම් අධිකරණයට ඇවිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන් නේ. තම නිර්දෝෂී කියලා. ඒ නිසා මේ හැංගෙ මුත්තන් ගහන්න ඕනේ නැහැ. දැන් පොලිසියත් මම හිතන්නේ මේ හැංගෙ මුත්තන් සෙල්ලමක් පටන් ගන්න තියෙනවා. සම්පායව අල්ලන්න දවස් 11ක් ගියා. දැන් මර්වින් සිල්ලාගේ මහත්මයාගේ පුතා අල්ල ගන්නත් බෑ. දවස් 2-3ක් යනවා. දැන් කුරුණාගල නගරාධිපති හොයා ගන්නත් බැරුව ඉන්නවා. දැන් පොලිසිය මේ වගේ තත්ත්වයකටපත් වෙන්න පම හිතන්නේ පොලිසියට අවවාද කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ නිසා මම හිතන්නේ මේ වැනි තත්ත්වයන් මම හිතන්නේ වෙනස් කරගන්න ඕනේ. මොකද පළාත් පාලන ආයතන නියෝජිතින්ටත් තියෙන දැඩි වගකීමක්. මොකද ඔය නිර්දෝෂී නම් ගිහිල්ලා අධිකරණයට ඔප්පු කරන්න. මෙහෙම හැංගෙ මුත්තන් ගහන්න අවශ්‍ය නැහැ. අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වෙන්නේ අවුරුදු 26කට පස්සේ රනිල් එක්සත් ජාතික පක්ෂ නායක පුටුව අතහරේ කියන කාරණාව මව්බිම වාර්තා කරනවා. එහෙම උපතිස්ස පෙරේරා සහ රුවන්ත නිතුල්ගස්පිටියේ එස් ඒකනායක වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේ කාරණාව මව්බිම් පුවත්පත සඳහන් කරන්නේ ඊයේ මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව පාඩුවෙන පක්ෂ නායක තනතුර සඳහා 12 වෙනිදා හෙට නායකයෙකු පත් කර ගන්නා බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහත්මයා සඳහන් කරනවා. එතකොට නායකත්වයේ සඳහා සිව්කුන් සටනක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර සිටියා අකිල විරාජ් කාර්යවසම් රවි කරුණානායක දයාගමගේ වජිර බේවර්ධන නවීන් දිසානායක. මොකද මේ පස් දෙනාගේ නවීන් දිසානායක මහත්මයා මේකෙන් ඉවත් වුණාය කියලා කියනවා. ඒ අතරේ මේ සඳහා මේ අර්ජුන් රණතුංග කියන නමත් යෝජනා වී තිබෙනවලු. කොමුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කර තිබෙනවා රවි කරුණානායක අකිල විරාජ් කාර්යවසම් සහ වජිර අබේවර්ධන කියන මහත්තුරුන්ට ඒගොල්ලෝ කතා කරලා තීරණයක් අරගෙන හෙට 12 වෙනිදා තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඒ තීන්දුව දැනුම් දෙන්න කියලා. මේ අතරේ තවත් පිරිසක්
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රවි කරුණානායක, අර්ජුන රන්තුංග, පාලිත රංගේ බණ්ඩාර, කිත්සිරි මංචනායක, රෝලන් පෙරේරා ආදී පිරිසක් ගිහිල්ලා හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා හම්බ වෙලා තිනවා. ඔහු හම්බ වෙලා කියලා තියෙනවා පක්ෂ නායකකම බාර ගන්න කියලා. නමුත් එතනදී මව්බිම් පුවත්පත වාර්තා කරන විදිහට පැය 72ක කාලයක් ඉල්ලලා තියෙනවා මට මේ පිළිබඳව තීරණයක් ගන්න කියලා. දැන් ජාතික පුවත්පත් බොහොමයක් මේ රනිල් ඉවත් වෙයි කියලා වාර්තා කර සිටියා වුණත් අරුණ පුවත්පත කියන්නේ රනිල් ඉවත් නොවේ කියලා. සුදුස්සක වෙනතුරු රනිල් ඉවත් නොවේ. කරුගේ ප්‍රධානත්වයෙන් නායකත්ව කමිටුවක්, ජාතික ලයිසු මන්ත්‍රීකම නවකයෙකුට, පරාජිතයෝ දෙදෙනෙක් සිරිකොතට සෙනග ගෙන්වති. මේ ගෙන්නලා තියෙන්නේ මේ අපිට සෙනග ඉන්නවා. ඒක නිසා අපි පෙරදුනා වුණත් අපිව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්න කියලා තමයි අරුණ පුවත්පත කියා සිටින්නේ. අකිල, රවි, දයා, වජිර නායකත්ව පොලිමේ කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට ඇයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් නොවෙන්නේ? පක්ෂයට පැහැදිලි නායකත්වයක් ලැබෙනතුරු පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා තීරණය කර තිබෙනවලු. ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවලු. ඒකුවේ ඊයේ දවසේදී යෝජනා වී තිබෙනවලු. ඊට හිටපු කතානායකවරයාගේ කැමැත්ත පළ වී ඇත්තේ කොන්දේසි දෙකක් මතලු. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස යලි ඒකරාශී කරගන්න අවස්ථාව දෙන්න ඕනි සහ පක්ෂ නායකත්වයේ සියලු බලතල තමන්ට ලබා දෙන්න ඕන කියන කොන්දේසි දෙක සපුරනවා නම් මීට එකඟ වෙනවා කියලා තිබෙනවා. කොමුණත් මන්ත්‍රී දුරේ තමන්ට හිමි වුණ ඇතයි කියලා තමයි අර පෙරදිච්ච දෙන්නෙක් සෙනග ගෙන්නලා තියෙන්නේ. මහමැතිවරණ ප්‍රතිඵලවලට අනුව පක්ෂයේ සිංහල බෞද්ධ පදනම බිඳ වැටි ඇති බවත්, එය සමගි ජන බලවේගයට ලැබී නොමැති බවත් මෙහිදී අනාවරණය වී තිබෙන බව සඳහන් කර සිටිනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන කියද්දී 94 තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. සවිශේෂයකට පස්සේ තමයි මේ තීන්දුව ගන්නේ. තාමත් ඒක තීන්දුව අවසන් වශයෙන් අරගෙන නැහැ. දැන් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් ඔහුගේ තියෙන දිනුස පැති දෙකක්. එකක් තමයි දැන් ඔහු තරුණ ඇමතිවරයෙක් වශයෙන් ජාතික තරුණ සභාව ගොඩනැගුවා. යෝන්තුරේ ඇතුළු ඒ කර්මාන්ත මේ ස්ථාපිත කරා. දැන් ඒ වගේ දේවල් හොඳ දේවල් කරා. නමුත් අධ්‍යාපන විදිහට දවල පත්‍රිකාව ගැන යම් විවේචන ලක් වුණා. නමුත් පසු කාලයේදී දැන් එක්සත් ජාතික පක්ෂයේ මහා සම්ප්‍රදාය දැන් ඩී.එස්. නායක මහත්මයා බද්දුන් පියා කියන මහා සම්ප්‍රදායෙන් ගැලවිලා ඔහු යනවා නව ලිබරල් ආර්ථික සොයාගෙන. මෙන්න මේක තමයි වික්‍රමසිංහ මහත්මයාගේ මේ පිරිහීමට හේතුව. ඒ අනුව සටන් විරාම ගිවිසුමත් යනවා. 2002 දී අත්සන් කරනවා. බලය බෙදීමටත් යනවා. මේ කාරණාත් එක්ක ඔහුට එරෙහිව ජනතා විරෝධය එල්ල වෙනවා. නමුත් ඔහු ඒවට උත්තර දෙන්නේ නැහැ. ඔහුගේ ගමන යනවා. නමුත් ඔහු පක්ෂය රැක ගන්න වැඩ කරනකොට 91 දී දෝෂාභියෝගයේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාට එරෙහිව ඉදිරිපත් වෙන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා සභානායක විදිහට හිටියා. ඔහු ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් හිටියා. ලලිත් ජාමිත් එක්ක ගියේ නැහැ. නමුත් 94 දී 93 94 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයින් රසක් විනාශ වෙනවා කොටිත්‍රස්තවාදීන් නිසා. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් අතුලම්බුදු ඇතුළු විනාශ වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයට පත් වෙලා තමයි ක්‍රියා කරන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක තියෙන අර්බුදයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පක්ෂය ගැන හිතන්න ඕනේ. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා යම් දේවල් වලට රැවටෙනවා. ඒ නිසා පක්ෂ විනාශ වෙයි කියලා ඔහු නායකත්වය දෙන්නේ නැහැ. මේ තත්ත්වයන් එක තමයි මේ වර්ධනය වෙලා මේ ගැටුම දුරදිග ගිහලා තියෙන්නේ. නමුත් වික්‍රමසිංහ මහත්මයා දැන් කියනවා ඔහුට යන්න කාලේ හරි. නමුත් හරි කෙනෙක් එනකන් ඔහු ඉන්න බෑ කියලා. මම හිතන්නේ ඔහු ඉංගියක් ලබා දෙනවා. මම හිතන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නේ පක්ෂ නායකයාට, අලුතෙන් පත් වෙන පක්ෂ නායකයාට. ඔහුට තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ හඬක් නැගී යුත්තේ. ඒ නිසා තමයි ඔහු නිහඬව ඉන්නේ. අපි බලමු ඉදිරි දවස් දෙක තුන ඇතුළත. මොකද 14 වෙනිදාට කලින් ජාතික ලැයිස්තුව නම් කරන්න අවශ්‍යයි. මේතර හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කියා සිටිනවා ඉදිරි මැතිවරණයටත් සමගි ජන බලවේගයෙන් තමයි අපි යන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඕන නම් අපිත් එක්ක එන්න කියලා. ඒ අතරේ මව්බිම් පුවත්පත් සඳහන් කරනවා සමගි ජන බලය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය මේ ආදී පක්ෂ රැසක ජාතික ලැයිස්තු පිහිටුවීම් පිළිබඳව අර්බුද තිබෙනවා. ජාතික ලැයිස්තු පත් කිරීම පිළිබඳව ජාතික ලැයිස්තු අර්බුදයක විශේෂයෙන්ම මෙතනදී සමගි ජන බලවේගයේ ඇතම් දේශපාලන පක්ෂ වැඩි නියෝජනයක් ඉල්ලා සිටිනවා. ඊළඟට දෙමළ ජාතික සන්ධානයේත් බරපතල ප්‍රශ්නයක මුහුණ දීලා තිබෙනවා. එක පැත්තකින් සුමන්දිරම්ගේ පත්වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ඇතුළෙම ලොකු අර්බුදයක් මතුවලා තියෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රී ධුරය අම්පාර දිස්ත්‍රික්කයෙන් එම පක්ෂ යටතේ තරඟකොට පරාජයට පත්වෙච්ච තවරසා කලයි අරසන් කියන පුද්ගලයා නම් කරලා තිබෙනවා. නමුත් මේකට මාවේ සේනාධිරාජා මහත්මයාට ලැබෙන්න ඕන කියලා තමයි ඔවුන් කියන්නේ. මේ පිළිබඳවත් ලොකු අර්බුදයක් තියෙනවා. ඒ වගේම මාවේ සේනාධිරාජා මහත්මයා කියන්නේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. ඒකට ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩේක්‍රනාදන් කියනවා ඒක මාවේ සේනාධිරාජා මහත්මයා දෙන්න කියලා. ඒ වගේම දින සතෙන්දී දැන් ඊයේ පෙරේද සාකච්ඡාවක් තිබුණා සමගි ජන බලවේගයේ මේ 7 දෙනෙක් ඉන්නවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර. මේ 7 බලාගෙන ඉන්නවා හරිම් ප්‍රනාන්දු, ඉම්තියාස් බාකිර්මාකර්, රංජිත් මද්දුම් බණ්ඩාර, තිස්සත් නායක මෙහෙම පොලිමක් ඉන්නවා. එතකොට
දැන් රවුෆ් වගේම රිෂඩ් බදෝදීන් ඒ වගේම පල්නේ දිගම්බර මනෝ ගණේෂන් ඇතුළු පිරිස ගිහලා සජිත් මහත්මයා හම්බ වෙනවා. හම්බෙලා කියනවා අපිට දැන් අපේ පක්ෂයේ අයට අර පොරොන්දුණු පරිදි එක එක්කෙනාට ඕන ජාතික ලැස්තු මන්ත්‍රී ධූරය. ඒකට කියනවා දැන් නායකයින්ට තමයි පෙරදුනා නම් මම දෙනවා කිව්වේ. නමුත් දැන් මෙහෙම දෙන්න අමාරුයි කියලා. දැන් මෙතෙන් දැන් ප්‍රශ්නයකදී මම හිතන්නේ උන් අර නායකයින් කියනවා මේ ලක්ෂ 27න් ලක්ෂ 15ක් ගෙන්නේ අපේ කට්ටියගේ ඡන්ද. එහෙම අනුතරගීමක් කරන නිසා අපි මනෝ ගණේෂන් කියන සමහරට අපි ස්වාධීන වෙන්නත් පුළුවන්. අපේ 15ක් වෙනවා മന്ത്രിවරු. මොකද ඕන කියලා. දැන් තාම මේ ගැටලුව විසඳලා නැහැ. නිසා සමග ජන බලවේගයේ තියෙන ජාතික ලැයිස්තු മന്ത്രി ගැටලුව මම හිතන්නේ ලොකු අර්බුදයක් තියෙනවා. මම හිතන්නේ සමහර විට පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්නත් පුළුවන් සමහර කණ්ඩායම් ජාතික ලැයිස්තුව නොලැබුණොත්. මීළඟට අද අරුණ පුවත්පතට මහාචාර්ය එම්.ඕ.ඒද සොයිස මහත්මයා කරන සාකච්ඡාවක් ඔහු සමග කරන සාකච්ඡාවක් ලක්මාල් බෝගාවත් වාර්තා කර සිටිනවා. ඒ අනුව කියනවා සිරිකොත සුද්ධ නොකර එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්න බෑ. මේක 1946 පක්ෂය පටන් ගත්තයින් පස්සේ ආරම්භ කළාට පස්සේ ඇතිවෙච්ච දරුණුතම නායෑම. සජිත් වැඩිදුරක් යන්න බෑ. ඔහුට දර්ශනයක් නැහැ, දැක්මක් නැහැ. මගේ තාත්තා ප්‍රේමදාස කිව්වට ඒක වැඩක් නැහැ. එජාපේ තියෙන ප්‍රේමදාස චින්තනය නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ප්‍රේමදාස ප්‍රතිපත්තිය නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ නායකයන් මෙතෙන්දි වැරද්දක් කළා. රනිල්ට සජිත් පාර්ශවයෙන් බනිද්දිත් රනිල් කියනවා ප්‍රේමදාස ප්‍රතිපත්තිය අපි දිවිහිමින් ආරක්ෂා කරනවා කියලා. එහෙම කියනවා නම් පක්ෂ නායකත්වයේ සජිත්ට දීලා හිටියනම් ඉවරයි කියලා තමයි මහාචාර්ය සොයිස මහත්මිය කියන්නේ. ඊළඟට මේ ජාතික ලයිස්තු මන්ත්‍රී අර්බුදයේ පිළිබඳව කතා කරද්දී අපේ ජන බල පක්ෂයේ අතුරුදන් වූ ලේකම් හිමිනම සොයාගෙන ආණ්ඩුවේ සහාය පතනවා. පාහියංගල ආනන්ද සාගර හිමියන් කරන ප්‍රකාශය දෙනගම ධම්මිකරණ වීර මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. ඒ අනුව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වීමත් සමග මේ පක්ෂයේ ලේකම් හාමුදුරුව අතුරුදන් වී තිබෙනවා. දුරකථනය ඔස්සේ සම්බන්ධ වීමට උත්සාහ කළත් උන්වහන්සේ මඟහරිනවා. ජාත්‍යන්තර සංවිධානයක් රජය හෝ වෙනත් භූත බලවේගයක් විසින් උන්වහන්සේ සංවාගෙන සිටිනවාද දන්නේ නැහැ කියලා මේ භූත කතා අහන්න ලැබෙන්නේ. අනේ හාමුදුරුවනේ කියලායි ඡන්දදායකයන්ට හිතෙන්නේ. කොහොමුණත් අපේ ජනබල ඒ ඡන්දය දුණු ජනතාව පොඩ්ඩක් හිතන්න දැන් මෙහෙම කා කොටා ගන්නවන නේද? මේ හාමුදුරුවෝලත් මෙහෙම කා කොටා ගන්නවා. සමහර හොරාට යවනවා මගේ නම දාන්න කියලා. ඉතින් කොහොමද රට හදන්නේ? මොකද්ද ප්‍රතිපත්තිය? දැන් මේක විසඳගන්න බැරි නම් හර විදියකට හාමුදුරුවෝලුන්ට මේ පක්ෂයෙන් තරඟ කර මොකද්ද ප්‍රතිපත්තිය විශ්වාස කරන්න පුළුවන්ද? ඡන්දය දුණු ජනතාවට දැන් හිතන්න අවශ්‍ය වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ කාරණාවේදී සඳහන් කරනවා මේ ස්වාමින් වහන්සේ මැතිවරණයට කලින් අපි එකක වෙලා හිටියේ මේ ඥානසාර හාමුදුරුවන්ට මන්ත්‍රීකම දෙන්න කියලා. හැබැයි ඉතින් ඒවා මැතිවරණ කාලේදී එළියට ආවේ නැහැ. ඊළඟට අපි සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශයකට අවධානය යොමු කරනවා. ඒ තමයි මව්බිම් පුවත්පත සඳහන් කරන ආකාරයට ජනතාවගේ හිතසුව පිණිස සුචරිතය වෙන් කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. ජනතාව වෙනුවෙන් අප කැප වෙමින් දින 365ම අපි වැඩ රාජ්‍ය බලය නැතත් මහජන සේවයෙන් නොපිරිහිලා ඉටු කරනවා. විපක්ෂයේ අපි ජාතිවාදය අන්තවාදය පරාජය කිරීමට සෑම පියවරක්ම ගන්නවා. හැබැයි අර සහරාන් ගැන කියද්දි මේ කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා කියපු මුජිබර් රහමනුත් මේ ඡායාරූප වල ඉන්නවා. මාකේරේ ඔබ තබු විශ්වාසයේ දෙමිහිවෙන් රකින්නවා කියලත් ඔහු සඳහන් කරනවා. මෙතෙන්දී මැදකොළඹ ජනතාව ඉල්ලනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අපව දාලා යන්න එපා කියලා. මව්බිම් පුවත්පතේ ඒ පිටුවේම සඳහන් කරන තවත් කාරණයක් තමයි ඇමති ධූර බෙදී ආයුත්තේ දිස්ත්‍රික්ක පදනමින් නොවේයි කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය දකුණු ආසියාවේ නාවික ගුවන් කේන්ද්‍රස්ථානයේ බවට හම්බන්තොට පත් කරනවා කියලා නාමල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයත් මොහු කියනවා එදා මගේ පියා වෙනුවෙන් පෙනී සිටියා වෙනුවෙන් මම සාධාරණය කරන්න ඕන. ඒ වගේම මගේ ඊළඟ යුතුයකම තමයි අපිත් එක්ක හිටපු 53 දෙනෙක් හිටියා ඒකාබද්ධ විපක්ෂයේ. ඒකෙන් දෙන්නෙක් පරාජය වුණා. නිරෝෂන් ප්‍රේමරත්න සහ උදේ මන්ත්‍රීතුමා මේ අය වෙනුවෙන් පෙනී සිටින්න ඕනි කියන කරන ප්‍රකාශය. විද්‍යානුකූලව බෙදීම කියන කාර්ය නාමල් රාජපක්ෂ අපි කලින් සඳහන් කළා ප්‍රසාද්. මොකද මේක තමයි වෙන්න ඕන. නැතුව මේ දිස්ත්‍රික්කයට 3 මේ දිස්ත්‍රික්කයට 5යි. ඒ වගේම ජාතින් අනුව බෙදීම ආගම් අනුව එහෙම ඕන නැහැ. මතන හරි විදියට තමයි මතන බෙදන්න ඕන. ඒක දැන් ඒක වෙලා තියෙනවා. අපි බලන් ඉඳමු වැඩ කරන්නේ කොහොමද කියලා. ඊළඟට නාමල් රාජපක්ෂ මහත්මයා කියන කතාවක් තමයි සජිත්ගේ ඊනියා ගම්මාන ඉදි කිරීම නිසා අලිමංකඩවල් හරස් වෙලා කියලා. මේකට අදාළ පුවතක් අද අරුණ පුවත්පතත් වාර්තා කරනවා. මත්තල මහපාරේ අලියෙක් යකා නටයි කියලා 3 වෙනි පිටුවේ වාර්තා කරන්නේ නුවන් ජයසේකර මේඝ ජඳුර ඉඳලා. ඒ අනුව මත්තල ලුණුකම්පෙර ප්‍රධාන මාර්ගයේ මත්තල ගුවන්තොටුපළට හැරෙන ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට වනාලියෙක් කඩා වැදීමේ හේතුවෙන් ඊයේ වැස්ස වෙලාවේ අලි චරමරයක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ ආරුණ පුවත්පත කියනවා මෝසම සක්‍රියයි දසදහසක් පීඩාවට පත් වී තිබෙනවා. දිස්ත්‍රික්ක 11ක ආපදා තත්ත්වයක් තියෙන බව සිහිපත් කරමින් අපි විරාමයක් ලබන්න සූදානම්.
බෙල්ල ගහලා යන උපකරණ එක්ක මේ විදිය ඩිජිටල් ගනුදෙනු එපා කියලා අද අරුණ පුවත්පත කියනවා. ඩිජිටල් උපාංග එක්ක බෙල්ල ගහලා යන සෙල්ලම් එපා. බලන්න ඔබත් අර විදියටනේ මේ බලන්න ඡායාරූප දෙකක් තියෙනවා. ඔබ මේ ඔබේ ජංගම දුරකථනයක කොහොමද සෙල්ලම් කරන්නේ? ඔබ මේ නොකල යුතු විදියටද එහෙම නැත්නම් කල යුතු විදියටද සුදුසු විදියටද ඔබේ ඉරියව් පවත්වාගෙන යන්නේ? මොකද ටෙක්ස්ට් නෙක්ස්ට් සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් හැදෙනවා මේ විදිහට මේ ජංගම දුරකථන පාවිච්චි කළොත් මේ ඩිවයිසස් පාවිච්චි කළයින් පස්සේ වෙන තියෙන ප්‍රතිඵල ඊටාම හානිදායකයි. ඒ නිසා මෙන්න මේ ඡායාරූප බලන්න ටෙක්ස්ට් කරනවා නම් chat කරනවා නම් ඩිජිටල් උපාංග එක්ක බෙල්ල ගහලා යන විදිහට මේ විදිහට සෙල්ලම් කරන්න එපා. දැන් එතකොට එහෙම ගත්තම මේ අපේ අතේ තියෙන ජංගම දුරකථනය අපව ලෙඩ කරන උපාංගයක් විතරක් නෙවෙයි සමහරට ලෝක යුද්ධයකට හේතුවක් වෙන්නත් පුළුවන්. අද අරුණ පුවත්පත විදෙස් පුවත් අතර ගෙනනවා WeChat යෙදවුම අපිට යෙදවුමක් විතරක් නෙවෙයි ට්‍රම්ප්ගේ තහනමින් චීනුන් කම්පැනියට පත් වෙලා නයනතරංග ගමගේ මේ වාර්තාව ගෙන ඉන්නේ. ඒ අනුව දැන් ඇමරිකානු සමාගම් වලට WeChat ඇප් එක තහනම් කරනවා ඇමරිකානු රජය. හැබැයි මේකෙදි ඇමරිකානු මේ තීරණයත් එක්කම චීන ජාතිකයෝ කියන්නේ අපිට මේක ඇප් එකක් විතරක් නෙවෙයි. මොකද ලෝකේ විවිධ තැන්වල ඉන්න චීන ජාතිකයන් තමන්ගේ ගෙවල් වල ආදරණීය බිරිඳ දරුවෝ මේ අයත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න මේ ඇප් එක පාවිච්චි කරගන්නවා. ඒ නිසා මේක අපිට ඇප් එකක් විතරක් නෙවෙයි කියලා. හැබැයි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියන්නේ නම් මේක අහිංසක නොවන උපක්‍රමයක් කියලා. චීනය මේ හරහා ලෝකේ බොහෝ රහස් තොරතුරු වුන් සතු කරගන්නවා කියලා තමයි කියා සිටින්නේ. අපි කාටුන් බලන්න ලෑස්ති. මව්බිමට පද 4 ගොනු කරන්න විදුර අබේනායක පෙන්ෂන් වරදාන සැපරිය සිහිනපුරේ තණ්හා ඔලොගු එල්ලාගෙන සිටිති කරේ. ඡන්දය දැන් ලොකුම පින්කම බවට හැරේ පන්සල ඇතුලේ මන්ත්‍රී පදවියට පොරේ. ඔකට මතක ඇති මීට වසර 20කට විතර කලින් චිත්‍රකතා පුවත්පත් තමයි ජනප්‍රිය වෙලා තිබුණේ ටෙලිවිෂන් මාධ්‍යයේ අඩු. එතකොට දැන් මේ චිත්‍රකතා අතර දෙබස් තමයි තියෙන්නේ. දැන් දිනමින පුවත්පතට දර්ශනගේ කාටුනේ තියෙන දැන් ගෙයක් ඇඳලා තියෙනවා. මේ ගෙදර ඇතුලෙන් ඇහෙන දෙබස් තමයි තියෙන්නේ. ගෙදර ගහලා තියෙනවා ජාතක ලෑස්තුව කියලා. මෙන්න ඇහෙන දෙබස්. ඩිෂුම් මට අම්මෝ නෑ මට බුක්. මේ තමයි දෙබස් ගහ ගන්නවා. මෙන්න විසි වෙනවා. ඉදල් කොසු දේවල් විසි වෙනවා. හට්ටි මුට්ටි වටාපතත් විසි වෙනවා. ඉතින් මේක තමයි දැන් මේ වෙලාවේ ජාතක ලෑස්තුව සම්බන්ධ කියන අර්බුදය තමයි මේ කාටුනෙන් ඉතා මැනවින් පෙන්වුම් කරන්නේ. මව්බිමට මේ පොකට් කාටුනේ මරිසිපාල නමින් අඳින MD වීරරත්න රංගේ බණ්ඩාර කියනවා එජාපය ලැබූ අන්ත පරාජයට වගකියුත්ත සජිත්ලු. ඉතින් ගෙම්බොත් ඕන කිව්වේ යාමනේ. මෙන්න හසන්ත විජේනායකගේ කාටුනේ හුරේරා අරුණ පුවත්පතට කැබිනට් ඇමතිලා 28යි රාජ්‍ය ඇමතිලා 40යි. මෙන් දේශපාලකතුමා කියනකොට දැන් අහනවා මේ සාමාන්‍ය ජනතාව අධීක්ෂණ මන්ත්‍රීලා නැද්ද සර්? රංචගොඩ ළමයා කියන කවි දෙක කටකහනවට අරුණ පුවත්පත වාර්තා කරන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයන් ඉල්ලා විපක්ෂයේ කුප්‍රසිද්ධ කීප දෙනෙක් සටනක් දියත් කර ඇති බව දැනගැනුමෙන් මෙහෙමයි නව රජය සතුටට පත්වන්නේ. ඇමති ධූර ඉල්ලා මේ පිරිස වෙනදා එන්නේ පසුපස ආණ්ඩුවේ ජනතා තීන්දුව මේවර ප්‍රබල ලෙස තිතක් තබා ඇත ඒ ක්‍රමවේදයටත්. මෙන්න දිල්රුගේ ශ්‍රී පද දිනමින පුවත්පතට කියන්නේ මේ ඡන්ද ප්‍රතිඵල සහ මැතිවරණ ගැන මිනිසුන් දිනන එක එතරම් පහසු නොවේ. ඒ කඩ ඉම දිනෝ විට ජය තහවුරු වේ. දැන් ජනතාව වෙතදී සොම්නසය සුවේ සැපවත් රටක් ලෙස මෙහි නම තියමු ලොවේ. ගිනි කසය ගජමන් ඕනා ලියන්නේ දිනමිනට. මේකෙන් අපි අද පුවත්පත් සිරස්සල වලින් සමුගන්නවා. ජනපති පස්සෙන් ඉල්ලාගෙන ගොස් ස්ථානාන්තර අහගෙන හොඳ වයින් දෙකක් පිරිසක් වී තිබෙයි චොර. වට්ටම් වරදාන ගන්න ඇයි බලන්නේ කේන්දර. තනතුරු ළඟටම එයි වැඩ කළොත් නැතුවක ඕන්තර. තනතුරු ඔබ ළඟටම එයි වැඩ කළොත් නැතුවක ඕන්තර. ගජමන් ඕන කියන දේ රූණෙන් ආපු අය විතරක් නෙවෙයි රටට පත්වෙච්ච අලුත් උදවිය සියලු දෙනා තේරුම් ගනී කියන විශ්වාසය ඇතිව අපි අදට පුවත්පත් සිරස්සල වලින් සමුගන්නවා. උදේ පත්තරෙන් සමුගන්නවා. වැස්ස කාලගුණය ටිකක් දරුණු වෙයි. ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න ඔබට නිරුපද්‍රිත සහ නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.